ආදරණීය දුවේ පුතේ ආර්ථික විද්‍යාවේ ඉල්ලුම සැපයුම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය කියන පරිච්ඡේදය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මෙම පරිච්ඡේදයට අදාළ වීඩියෝ 3ක් මීට පෙර සමීර এডুকেෂන් channel එක හරහා ඔබට සමීප කරනු ලැබුවා. එම වීඩියෝ නැරඹීම සඳහා link මම පහලින් දාලා තියෙනවා. ඒවා අධ්‍යයනය කරන ලෙස ඔබට මතක් කර සිටිනවා. එහෙනම් අද අපි කතා කරන කොටස තමයි නම්‍යතාවය. නම්‍යතාවයට අදාළ එක් කොටසක් පමණයි අද සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි සාකච්ඡාව පටන් ගමු. නම්‍යතාවය. දරුවනේ මේ නම්‍යතාවය හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඔබ දන්නවා පරායත්ත විචල්්‍ය සහ ස්වායත්ත විචල්්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. පරායත්ත විචල්්‍ය සහ ස්වායත්ත විචල්්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. මොකක්ද පරායත්ත විචල්්‍ය කියලා කිව්වේ? සමීකරණයක් දුන්නාට පස්සේ සමාන කිරීමෙන් වම් පැත්තේ තියෙන විචල්්‍ය තමයි ප්‍රධාන විචල්්‍ය. ඒකට කියනවා පරායත්ත විචල්්‍ය කියලා. සමාන කිරීමෙන් දකුණු පැත්තේ තියෙන විචල්්‍යයන් වලට කියනවා ස්වායත්ත විචල්්‍යයන් කියලා. එතකොට මෙන්න මේ වචන දෙක තමයි මෙතනදී නම්‍යතාවයේදී වැදගත් වෙන්නේ. ඉරෙන් උඩෙන්න ඕනේ පරායත්ත විචල්්‍යයේ ප්‍රතිසතාත්මක වෙනස. පරායත්ත විචල්්‍යයේ ප්‍රතිසතාත්මක වෙනස බෙදනවා ස්වායත්ත විචල්්‍යයේ නැත්නම් ස්වායක්ත විචල්්‍යයේ ප්‍රතිසතාත්මක වෙනසෙන්. මෙන්න මේ ඔස්සේ තමයි අපි නම්‍යතාවය කියන කොටස මෙන්න මේ කොටස කතා කරන්නේ. එතකොට නම්‍යතාවයේදී දැනගන්න ඕන ඉරෙන් උඩ හැම වෙලාවෙම එන්න ඕනේ පරායත්ත විචල්්‍යයේ ප්‍රතිසතාත්මක වෙනස, ඉරෙන් යට එන්න ඕනේ ස්වායක්ත විචල්්‍යයේ ප්‍රතිසතාත්මක වෙනස. මේ පරිච්ඡේදයට අදාළව නම්‍යතාවයේ කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරන්නට පුළුවනි. එකක් තමයි ඉල්ලුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවය. අනිත් එක තමයි සැපයුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය. දැන් ඉල්ලුම් නම්‍යතාවයේදී ඕන වෙන්නේ ඉල්ලුම් ශ්‍රිතය. ඔබ දන්නවා ඉල්ලුම් ශ්‍රිතය ගොඩනගපු විදිහ QD සමානයි ශ්‍රිතාත්මක සම්බන්ධතාවය පෙන්වන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක. සලකා බලන භාණ්ඩයේ මිල අනිකුත් නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිකත්වය, පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා, පාරිභෝගිකයන් නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව අනිකුත් ඕනම සාධකයක්. සැපයුම් නම්‍යතාවයට ඕනේ සැපයුම් ශ්‍රිතය. දැන් එතනදී මම සැපයුම් ශ්‍රිතය දක්වන්නේ නැහැ. ඒකට හේතුව තාම සැපයුම් කොටස කතා කරලා නැති නිසා. ඒ නිසා මම මේ කොටස හැමම තියෙනවා. සැපයුම් නම්‍යතාවයේදී මතක තියාගන්න සැපයුම් ශ්‍රිතය තමයි පාවිච්චියට ගන්න ඕනේ. දැන් මෙතනදී ඉල්ලුම් නම්‍යතාවය කොටස තමයි අද සාකච්ඡා කරන්නේ. ඒකෙත් එක් කොටසක් පමණයි. ඒකට ඉල්ලුම් නම්‍යතාවයේදී දැනගන්න ඕනේ මෙන්න මේ ස්වායත්ත විචල්්‍ය කියන්නේ සමාන කිරීමෙන් දකුණු පැත්තේ විචල්්‍යනේ. මෙන්න මේ තියෙන මොකක් හරි කාරණයක් නිසා වෙනස් වීමක් නිසා මෙන්න මේකට බලපාන ආකාරයේ සංඛ්‍යාත්මකව ගණනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සංඛ්‍යාත්මකව ගණනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකට තමයි අපි ඔය ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඇත්තටම ඉල්ලුම් නම්‍යතාවයේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය. මිල ඉල්ලුම් නම්‍යතාවයේදී වෙනස් වෙන්නේ මේක විතරයි. අනිත් ඔක්කොම ටික ස්ථාවරයි. ඊළඟ එක තමයි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. එතනදී y විතරයි වෙනස් වෙන්නේ. අනිත් සියල්ල ස්ථාවර වීමකට ලක් වෙනවා. අනිත් එක තමයි හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. එතනදී වෙනස් වෙන්නේ pn විතරයි. අනිත් ඔක්කොම ටික ස්ථාවර වෙනවා. එතකොට මෙන්න මේ QD පැත්ත වෙනස් වීමකට ලක් වෙනවා. මේ වෙනස් වෙන එක සංඛ්‍යාත්මකව ගණනය කරන එක තමයි මේ ඉල්ලුම් නම්‍යතාවය යටතේ කතා කරන්නේ. එහෙනම් පැහැදිලි ඉල්ලුම් නම්‍යතාවය යටතේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනදී ස්වායක්ත විචල්්‍ය වල මෙන්න මේ කාරණා තමයි වෙනස් වීමකට ලක් වෙන්නේ. දුවේ පුතේ පැහැදිලි කිරීමට අනුව දැන් ඔබට පැහැදිලි ඇති නම්‍යතාවයේ කොටස් දෙකක් තියෙනවා. ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය. එහෙනම් අපි මෙතනදී අවධානය යොමු කරන්නේ එක් කොටසක් විතරයි. ඒ තමයි ඉල්ලුම් නම්‍යතාවය.
ඉල්ලුම් නම්‍යතාවය අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරන්නට පුළුවනි. එකක් තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය. මිල ඉල්ලුම් නම්‍යතාවය. අනිත් එක තමයි හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. නැත්නම් හරස් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියනවා. අනිත් එක තමයි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. මේ අවස්ථා තුනේදීම ඉල්ලුම් නම්‍යතාවය ඕන අවස්ථාවකදී ඉල්ලුම් ශ්‍රිතය තමයි වැදගත් වෙන්නේ. එතකොට ඉල්ලුම් ශ්‍රිතය කලිනුත් මම සඳහන් කරා QD සමානයි ඉල්ලුම කෙරෙහි බලපාන සාධක. සලකා බලන භාණ්ඩයේ මිල, අනිකුත් භාණ්ඩවල මිල ගණන්, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිකත්වය, පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා, පාරිභෝගිකයන් නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව, අනිකුත් ඕනම සාධකයක්. එතකොට ඉල්ලුම් නම්‍යතාවයේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ නිර්වචනය කරන්න මෙන්න මේ හැම අවස්ථාවකදීම වැදගත් වෙන්නේ ඉල්ලුම් නම්‍යතාවයට අදාළ ඉල්ලුම් ශ්‍රිතය. එහෙනම් අද අපි කතා කරන්නේ මෙන්න මේ කොටස මිල ඉල්ලුම් නම්‍යතාවය කියන කොටස තමයි කතා කරන්නේ. එතකොට මිල ඉල්ලුම් නම්‍යතාවයේ සම්බන්ධ නිර්වචනයක් හදාගන්නටයි මුලින්ම ඕනේ. එතකොට නිර්වචනය හදාගන්නේ මම ඔය කියපු ඉල්ලුම් ශ්‍රිතය මත පදනම් වෙලා. මේ ඉල්ලුම් ශ්‍රිතය මම මෙතනත් ලියනවා. QD සමානයි ඉල්ලුම කෙරෙහි බලපාන සාධක P Pn Y T Ex N O කියන කාරණා ටික තමයි එන්නේ. දැන් මේකෙම වචනෙම කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් අනිවාර්යයෙන්ම මිල නේද වෙනස් වෙන්න ඕනේ. මෙතන මිලවල් තියෙන්නේ මොනවද? මෙන්න මේ P කියන එකයි Pn කියන එකයි දෙකම මිලවල් නේද? අනිත් ඒවා මිලට සම්බන්ධ නැහැනේ. පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිකත්වය, පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා, පාරිභෝගිකයන් නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන වෙනස් වෙනවා ඇත්තේ මේ දෙකෙන් එකක්. මෙතන ඇත්තටම මිල කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල විතරයි. එහෙනම් මෙන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල විතරයි වෙනස් වීමකට ලක් වෙන්නේ. එහෙනම් ඒක විතරක් වෙනස් වෙනවා නම් අනිත් ඔක්කොම මොකද වෙන්නේ? ස්ථාවර වෙනවා. එහෙනම් පැහැදිලිනේ ඉල්ලුම් නීතියට අදාළ කොටසක් නේද ඔය තියෙන්නේ. එතකොට P වෙනස් වෙනකොට මෙන්න මේ QD වෙනස් වීමකට ලක් වෙනවා. මෙන්න මේ වෙනස් වීම සංඛ්‍යාත්මකව ගණනය කිරීමට තමයි කියන්නේ. සංඛ්‍යාත්මකව ගණනය කිරීමට කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ නිර්වචනය අපිට මේ ඔස්සේ හදාගන්නට හැකියාවක් තියෙනවා. දරුවනි, එහෙනම් අපි නිර්වචනය හදාගමු. මේ හැම නිර්වචනයකම මුලට එන්න ඕනේ. එතකොට මේ ඔක්කොම සාධක ස්ථාවරයිනේ. ඒ නිසා කියනවා ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ. වෙනස් වෙන්නේ P. මොකක්ද P කියලා කියන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස සංඛ්‍යාත්මකව මැන දැක්වීම තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ආය නිර්වචනය කරනවා නම් ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිලෙහි ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස සංඛ්‍යාත්මකව මැන දැක්වීම මිල ඉල්ලුම් නම්‍යතාවය ලෙස හඳුන්වයි. එහෙනම් නිර්වචනය හරි. එයාට තේවන මුලින්ම කරේ අපි නිර්වචනය හදාගත්තා. ඊළඟට කරන්න ඕනේ ගණනය කිරීම. මිල ඉල්ලුම් නම්‍යතාවය එතකොට මෙතනදී සංඛ්‍යාත්මකව ගණනය කරනවානේ. මෙන්න මේ ගණනය කිරීමට ප්‍රවේශ දෙකක් එතනදී පාවිච්චි කරනවා. ගණනය කිරීමට ප්‍රවේශයන් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය. ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය. අනිත් කොටස තමයි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. දැන් මේ කොටසට කලින් මේ ගණනය කිරීමට කලින් මම කැමති ප්‍රතිශතක සූත්‍රය මුලින්ම දක්වන්න. ප්‍රතිශතක සූත්‍රය මෙන්න මේ නිර්වචනයේ කියපු විදිහට ප්‍රතිශතක සූත්‍රය දක්වනවා.
ප්‍රතිශතක සූත්‍රය. මේ ඔස්සේ තමයි ඇත්තටම ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ සූත්‍රය එන්නේ. එහෙනම් මම මෙන්න මෙතන මිල ඉල්ලුම් නම්‍යතාවය කියලානේ තියෙන්නේ. මම මේක කෙටි කරගන්නවා ඉංග්‍රීසියේ වචන කීපයක් මෙතනට දානවා. මිලට කියනවා price. ඒ නිසා ඒකේ P කියලා එනවා. ඉල්ලුම් නම්‍යතාවය elasticity of demand, price elasticity of demand. elasticity of demand කියද්දී ED කියලා දානවා. ඒ නිසා මම මිල ඉල්ලුම් නම්‍යතාවය PED කියලා දානවා. මිල ඉල්ලුම් නම්‍යතාවය PED කියලා දානවා. මිල ඉල්ලුම් නම්‍යතාවය. ඔන්න කෙටි කරලා දැම්මා. එතකොට ඉරෙන් උඩ එන්න ඕන එක ඔබ දන්නවා. ඉරෙන් උඩ එන්න ඕනේ මොකක්ද? ඉරෙන් උඩ එන්න ඕනේ මේ කලින් එක. ඉරෙන් උඩ එන්න ඕනේ පරායත්ත විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස. එහෙනම් පරායත්ත විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස විදියට එන්නේ මේ සමීකරණයේ පරායත්ත විචල්‍ය මොකක්ද? ඒ කියන්නේ සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍ය. මොකක්ද දෙන්න ඕනේ සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍ය? ඉල්ලුම් ප්‍රමාණය. ඒ නිසා ඉරෙන් උඩ එන්න ඕනේ ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස. මම 100ට ලකුණ දානවා ප්‍රතිශතක වෙනස. බෙදනවා මොකක්ද වෙනස් වෙන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල. එතකොට සලකා බලන භාණ්ඩයේ මිලෙහි ප්‍රතිශතක වෙනස. මම සලකා බලන කියලා ලියන්නේ නැහැ. කෙලින්ම දානවා මිලෙහි ප්‍රතිශතක වෙනස. මතක තියාගන්න මිලෙහි ප්‍රතිශතක වෙනස විදියට එනං එන්න ඕනේ මොකක්ද? සලකා බලන භාණ්ඩය. මේ කොටසේ සංකේත විදියට දානවා PED කියලා ගන්නවා. මම මෙතනින් දාන්නම් PED කියලා ගන්නවා. PED සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස. එහෙනම් වෙනස සංකේතවත් කරන්නේ ඩෙල්ටා වලින්. ත්‍රිකෝණ ලකුණෙන් කියනවා වෙනස. ඉල්ලුම් ප්‍රමාණය QD කියලා කියනවා. ප්‍රතිශතාත්මක වෙනස 100ට කියලා ගන්නවා. වෙනස ඩෙල්ටා. මිල P. ප්‍රතිශතය 100ට කියලා ගන්නවා. එහෙනම් මතක තියාගන්න මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ නිර්වචනය කරා. ඊට පස්සේ ගණනය කිරීම යටතේ ගණනය කිරීම කොටස් තුනක් යටතේ ඉගෙන ගන්නවා. එකක් තමයි ප්‍රතිශතක ක්‍රමය. නැත්නම් මුල් කොටස. ඒ මත පදනම් වෙලා තව අනු කොටස් දෙකක් එනවා. එකක් තමයි ලක්ෂයක සූත්‍රය. අනිත් එක තමයි ඡාප සූත්‍රය. එතකොට මේ ප්‍රතිශතක සූත්‍රය හැදෙන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදනවා මිලෙහි ප්‍රතිශතාත්මක වෙනසෙන්. සංකේත විදියට දානවා නම් PD සමානයි ඩෙල්ටා QD 100ට බෙදීම ඩෙල්ටා P 100ට කියලා එන්න ඕන. දරුවනි මෙන්න මේ ඉගෙනගත්තු ප්‍රතිශතක ක්‍රමයේ මත පදනම් වෙලා මෙන්න මේ ඉගෙනගත්තු ප්‍රතිශතක ක්‍රමයේ මත පදනම් වෙලා ප්‍රතිශතක ක්‍රමයේ මත පදනම් වෙලා අපි සූත්‍ර දෙකක් ගොඩනගා ගන්නවා. එකක් තමයි ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය, අනිත් එක ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ එක් ලක්ෂයක් මත පදනම් වෙලා ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂයක් මත පදනම් වෙලා එක මිලක් එක ප්‍රමාණයක් මත පදනම් වෙලා ගණනය කිරීමට තමයි කියන්නේ ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය. ඊටා සුළු මිල වෙනස්කම් ගණනය කිරීමට තමයි ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය භාවිත කරන්නේ. මම මෙන්න මෙතනින් ඒ සූත්‍රය ගන්න විදිය පෙන්නනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. අවසාන සූත්‍රය තමයි මතක තියාගන්න ඕනේ. තියරි කොටස ගණන නිසා මේක ආපු විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඒතකොට සූත්‍රය තමයි ප්‍රතිශතක සූත්‍රය. PD සමානයි ඩෙල්ටා QD 100ට ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදනවා මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස ඩෙල්ටා P 100ට. මේ කොටස මම ලියනවා PD සමානයි මෙන්න මේ ඩෙල්ටා QD 100ට කියන එක ලියනවා ඩෙල්ටා Q බෙදීම Q ගුණ කිරීම 100 කියලා තමයි එන්න ඕනේ. ඒ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස තමයි ඔය මම ලියලා තියෙන්නේ. මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස එන්න ඕනේ ඩෙල්ටා P බෙදීම P ගුණ කිරීම 100 කියලා තමයි එන්න ඕනේ. දැන් මෙන්න මේ 100ට මේ 100 කැපිලා යනවා.
මේ විසඳීමට අදාළ ඊළඟ කොටස මෙතෙන්ට ගන්නවා. මම ලියනවා PED සමානයි එතන තියෙන්නේ ඩෙල්ටා Q බෙදීම Q ඩෙල්ටා Q බෙදීම Q බෙදීමේ ලකුණ තියෙන්නේ මේ විදිහට බෙදීමේ ලකුණ දානවා ඩෙල්ටා P බෙදීම P කියලා එනවා. ඩෙල්ටා P බෙදීම P කියලා එනවා. දැන් බෙදීමක් ආවට පස්සේ මොකද කරන්නේ? ඒක ගුණිතයක් බවට පත් වෙනවා. ගුණිතයක් වුණාම දකුණු පැත්තේ පදේ උඩයට අමාරු වෙනවා. ඒ විදිහට ලියනවා PED සමානයි ඩෙල්ටා Q බෙදීම Q වෙනස් වෙන්නේ නැහැ. මෙතන ගුණිතය වෙනවා. අපි උඩට යනවා ඩෙල්ටා P පහළට යනවා. හරි නේද? දැන් මෙන්න මේ කොටසේදී ලවේ තියෙන පද එහාට මෙහාට මාරු කරන්න පුළුවන්. හරේ තියෙන පද එහාට මෙහාට මාරු කරන්න පුළුවන්. ගුණිතයක් තියෙනකොට විශේෂ කාරණේ. හැබැයි මේ පදේ මෙහෙට දාලා එහෙම දාන්නේ නැහැ. අපි මෙන්න මේ ලවේ තියෙන පද ඕන නම් වෙනස් කරනවා. හරේ තියෙන පද වෙනස් කරනවා. මේ විදිහට තේරුම් ගන්නකො. PED සමානයි. ඩෙල්ටා Q එහෙමම එනවා. ගුණ බෙදීම දැන් මෙතන ඩෙල්ටා P තියෙනවානේ. මෙතනට ආවා කියලා වෙනසක් වෙනවද? නෑ. හරේ පද තමයි මාරු කරලා තියෙන්නේ. ඒ නිසා ඩෙල්ටා P මෙතනට ගන්නවා. ගුණ කිරීම P එහෙමම තියෙනවා. දැන් මෙතන තිබ්බු Q මෙතනට එනවා. දැන් මෙතන තියෙන්නේ ගුණිතය යටතේ ඩෙල්ටා Q P වලින් ගුණ කරන්න ඕනේ. හරිනේ ඩෙල්ටා Q P වලින් ගුණ කරා. Q ගුණ කරන්න ඕනේ ඩෙල්ටා P වලින්නේ. ඒකම නේද මේ තියෙන්නේ ඩෙල්ටා P ගුණ කිරීම Q කියලානේ තියෙන්නේ. වෙනසක් නැහැ. එකම දේ තමයි තියෙන්නේ. අර හරේ පද මාරු කරපු එක තමයි කරේ. මෙතන ඩෙල්ටා P තිබ්බ එක මුලට අරගෙන Q තිබ්බ එක එහා පැත්තට අරගෙන තමයි තියෙන්නේ මේ අවසාන සූත්‍රය. මේ සූත්‍රය තමයි ඔබ මතක තියාගන්නට ඕනේ. එහෙනම් ලක්ෂයක මිලෙල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන සූත්‍රය තමයි PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. ඉල්ලුම් නම්‍යතාවයනේ. දරුවනේ මම ওই විදිහටයි සූත්‍රය මෙතන ඉඳන් පැහැදිලි කරන්නේ. උනාට මතක තියාගන්න මිලෙල්ලුම් නම්‍යතාවයනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතන QD කියලායි එන්න ඕනේ. ඒතර මම QD දාන්නේ නැහැ. දැනගන්න ඕන Q තියෙන තැන ඉල්ලුම් නම්‍යතාවයේ මිලෙල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතන QD එන්න ඕන. ඉල්ලුම් ප්‍රමාණය කියන එක එන්න ඕන. P කියන්නේ මොකක්ද උතන? අනිවාර්යයෙන්ම උතන ඉන්න ඕනේ මේ සලකා බලන භාණ්ඩයේ මිලේ වෙනස. මෙතන සලකා බලන භාණ්ඩයේ මිල කියලායි එන්නේ. ලක්ෂයක මිලෙල්ලුම් නම්‍යතාවය කියලානේ මම මෙතන කතා කරේ. ඒකට හේතුව තමයි මෙන්න මේ තියෙන තැන එක මිලක් සහ එක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එක මිලක් සහ එක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඒකට කියන්නේ මොකක්ද? ලක්ෂයක මිලෙල්ලුම් නම්‍යතාවය. එක මිලක් එක ප්‍රමාණයක් නැතුව ඊට වඩා වැඩියෙන් තියෙනකොට ඒකට කියනවා මොකක්ද? ඡාප මිලෙල්ලුම් නම්‍යතාවය. එහෙනම් මම මේ කොටස මකනවා. එතකොට අවසාන සූත්‍රය තමයි මතක තියාගන්න ඕනේ දරුවනි ඔබ. එන අවසාන සූත්‍රය මේ විදිහට ගන්නවා. PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q කියලා ගන්නවා. දැන් තවත් පැහැදිලි කිරීමක් කරන්නට හදන්නේ. අපි ඉල්ලුම් වක්‍රය යන්නේ කොහොමද? සිරස් අක්ෂයේ මිල තිරස් අක්ෂයේ ප්‍රමාණය. ඉල්ලුම් වක්‍රයේ ඉහළ සිට පහළට බෑම වෙන ඉල්ලුම් වක්‍රයක් තමයි එන්නේ. ඇත්තටම බෑවුමක් ගන්නේ බෑවුම හැදෙන්නේ සිරස් වෙනස බෙදන්න ඕන තිරස් වෙනසෙන්. සිරස් වෙනස දරුවෝ ගොඩක් වෙලාවට මේ පටලව ගන්න එක පුළුවන් තරම් සරලව නිරවුල් කරගන්න නිරවුල් කරලා දෙන්න තමයි මේ හදන්නේ. බෑවුම හැදෙන විදිහ තමයි සිරස් වෙනස බෙදනවා තිරස් වෙනසෙන්. සිරස් වෙනස බෙදනවා තිරස් වෙනසෙන්. හරි. මම මේ විදිහට ලක්ෂ දෙකක් ගන්නම්කෝ. මේක P1 Q1 P2 Q2 කියලා ගන්නවා. දැන් මෙන්න මේ A ඉඳන් B දක්වා තියෙන කොටසක් ගැන කතා කරන්නේ. හිතන්න A ඉඳන් B දක්වා යනවා කියලා. එතකොට සිරස් වෙනස වෙන්නේ මොකක්ද? මෙන්න මේ කොටසනේ. සිරස් වෙනස කියලා එන්න ඕනේ ওই කොටස. එහෙනම් ඩෙල්ටා වෙනස දන්නේ නැති නිසා ඩෙල්ටා කියලා දානවා. මේ මිලේ වෙනස නිසා P කියලා එන්න ඕනේ. එහෙනම් මෙතන එන්න ඕනේ ඩෙල්ටා P කියලා. මෙතන එතකොට එන්න ඕනේ වෙනස ඩෙල්ටා මෙතන ප්‍රමාණය Q කියලා එන්න ඕනේ. ඩෙල්ටා Q කියලා නේද ඇවිල්ලා තියෙන්නේ. ඔය තමයි බෑවුම
හැදුන විදිය. බෑවුම හැදෙන්නේ ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා Q මේ වක්‍රයට අනුව. ඊළඟට මම කියලා දෙනවා අපි කලින් ගත්තු ඉල්ලුම් සමීකරණය. QD සමානයි මොකක් කියලාද ගත්තේ? A ඍණ BP කියලායි ගත්තේ. එතනදී P සහ QD අතර මොන සම්බන්ධයක්ද තියෙන්නේ? ඍණ සම්බන්ධයක්. සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ඍණ සම්බන්ධතාවයක්. සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ඍණ සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඉල්ලුම් වක්‍රයේ ඉහළ සිට පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් ඇන්දේ. ඊට පස්සේ මේ A කියන්නේ මොකක්ද? ඉල්ලුම් සමීකරණයේ අන්තක්ඛණ්ඩය. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. B කියලා කිව්වේ මොකක්ද? B කියලා කිව්වේ මිල සංගුණකය. මිල සංගුණකය. එහෙමත් නැත්නම් ඒ කොටස ගණනකොට කිව්වා බෑවුම නෙමේ මොකක් කියලාද? බෑවුමේ පරස්පරය කියලා. දරුවනි වරද්දන්න එපා. මෙතනදි තියෙන්නේ B කියලා කියන්නේ බෑවුම නෙමේ බෑවුමේ පරස්පරය. රූප සටහන අදින විදිහ අනුව තමයි ඒකේ බෑවුම පරස්පරය කියලා කියන්නේ. බෑවුම වුණා නම් සිරස් වෙනස තිරස් වෙනසෙන් බෙදන්න ඕනේ. ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා Q කියලායි එන්න ඕනේ. අපි B කියලා ඉගෙන ගත්තේ කොහොමද? පරායත්ත විශල්ලේ වෙනස බෙදුවා ස්වායත්ත විශල්ලේ වෙනසෙන්. ඕකනේ බෑවුමේ පරස්පරය කියලා අපි ඉගෙන ගත්තේ. නැත්නම් මිල සංගුණකය කියලා ඉගෙන ගත්තේ. එහෙනම් ඩෙල්ටා P මොකද වෙලා තියෙන්නේ? යටට ගිහිල්ලා. ඩෙල්ටා Q කියන එක මොකද වෙලා තියෙන්නේ? උඩට ගිහිල්ලා. එහෙනම් බෑවුමේ තියෙන පදේ මාරු වෙලා. ඒ නිසා තමයි මේකට කියන්නේ මොකක්ද? පරස්පරය කියලා. ඒ නිසා මතක තියාගන්න බෑවුමේ පරස්පරය. මේ සමීකරණයේ මෙන්න මේ B කියලා ඉගෙන ගත්තේ පරායත්ත විචල්ලේ සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්ලේ වෙනස සමාන කිරීමෙන් දකුණු පැත්තේ විචල්ලේ වෙනසෙන් බෙදනවනේ. අයනම් ඕකම නේද මේ තියෙන්නේ. හරිනේ මේ B කියලා ගත්ත එකම නේද උතන තියෙන්නේ. අද මේ වෙනසක් ගන්න පුළුවන් ලේඛනයක් තිබ්බොත්. ලේඛනයක් නැති වුණොත් කොහොමද හදන්නේ කියලායි ඊළඟට කියන්නේ. ඒ කියන්නේ සමීකරණ දීලා අපිට නම්‍යතාවය හොයන්න කියනවනේ. සමීකරණ දුන්නට පස්සේ නම්‍යතාවය හදනකොට මේ සමීකරණේ තව විදිහකට ලියන්න පුළුවන්. ලියන විදිහ තමයි PED සමානයි මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වෙනුවට දාන්න පුළුවන් B කියලා. B ගුණ කිරීම P බෙදීම Q කියලා ගන්න පුළුවන්. ඊළඟනේ අපහැදිලි නම් ආයසරයක් අහන්න මේ කියන දේ බෑවුම නෙමේ බෑවුමේ පරස්පරය විය යුතුයි. එතනදී මතක තියාගන්න විභාගයේදී බොහෝ වෙලාවට ගණන් හදන්න අහනවා. මතක තියාගන්න මේ ඩෙල්ටා කියන්නේ වෙනස ලේඛනයක් දුන්නොත් තමයි වෙනස ගන්න පුළුවන්. ඒ නිසා ලේඛනයක් තියෙනවා නම් මේ සූත්‍රය දාලා හදන්න පුළුවන්. සමීකරණයක් දුන්නොත් ලේඛනයක් හදා ගන්න වෙනවා. හදා ගන්න එක ටිකක් අමාරුයි. ඊට වඩා සරලයි. මෙන්න මේ සමීකරණයක් දුන්නට පස්සේ B කියන තැනට එතන තියෙන අගේ දානවා. උදාහරණයක් විදියට QD සමානයි 40යි ඍණ 2යි P. අය ලේඛනයක් මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P හොයන්න අමාරුයිනේ. ඒක ආදේශ කරලා හදා ගන්න ඕනේ. ඊට වැඩිය ලේසි නේද B කියලා කෙලින්ම මෙන්න මේකනේ. ඍණ 2 කියලා තමයි ගන්න ඕනේ. මෙතන ඍණ 2 කියලා තමයි ගන්නෙ. මම මෙතන B කියලා විතරයි දාන්නේ. ඒ වුණාට සමහර වෙලාවට ඔබගේ පන්ති භාර ගුරු මහත්මයා මහත්මිය මෙතන ර්ණ B කියලා දාලා උගන්වනවා. ඇති මම B කියලා ගත්තට මෙතන ඍණ 2 කියලාමයි කෙලින්ම මෙතනට ගන්නෙ. මොකද මම ඒ ගැන එච්චර හදනකොට හිතන්න කියලා කියන්නේ නැහැ දරුවන්ට ඍණ ගැන. හැබැයි මිල ඉල්ලුම් නම්‍යතාවයේදී අනිවාර්යයෙන් මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ඍණ සම්බන්ධයන්නේ තියෙන්නේ. ඒ නිසා අවසානයේට අනිවාර්යයෙන්ම නම්‍යතාවයේ ගණනය කරාට පස්සේ අවසානයේට උත්තරේට ඍණ කියලා එන්නම ඕන. ඒක ප්‍රධාන කාරණයක් විදිහට මම ඉදිරියේදී ඔබට මතක් කරනවා ගණන් හදනකොට ඒ අවබෝධය ලබා දෙනවා. එතකොට ඔබගේ පන්ති භාර ගුරු මහත්මයා මහත්මිය සමහර විට මෙතනදී කෙලින්ම ඍණ B කියලා අරගෙන ඇති. මොකද ඍණ බෑවුමක් තියෙන වක්‍රයක අපි හිතමුකෝ A ඉඳන් B දක්වා යනවා කියලා. A ඉඳන් B දක්වා යනකොට මිල අඩු වෙනකොට ප්‍රමාණය මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මිල අඩු වෙන තැනට මිල අඩු නෙවෙන්නේ ඍණ කියලා දාන්නේ. ප්‍රමාණය වැඩි වෙන තැනට ධන කියලා දාන්නේ. එහෙනම් ධනාගය ඍණාගයකින් බෙදපුවාම උත්තරේ අවසානයේට කොහොමදත් ඍණ එන්න ඕන. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. එහෙනම් මෙන්න මේ මූලික අවබෝධය දැන් ඔබට තියෙනවා ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි යනවා. එතකොට අපි මොනවද ඉගෙන ගත්තේ? ඉල්ලුම් නම්‍යතාවයේ කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3 ඉගෙන ගත්තා. ඒකේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ නිර්වචනය කරා
ගණනය කරන ප්‍රතිශතක ක්‍රමය ඉගෙන ගත්තා. ඒ ප්‍රතිශතක ක්‍රමයේ ඔස්සේ ලක්ෂයක සූත්‍රය ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඡාප සූත්‍රය. ලක්ෂයක සූත්‍රය කියන එකේ තේරුම තමයි එක මිලක් සහ එක ප්‍රමාණයක් තමයි ගන්නෙ. එක මිලක් සහ එක ප්‍රමාණයක් තමයි ගන්නෙ. මිලෙහි සිදුවන ඉතා සුළු වෙනස්කම් තමයි මෙතනදී සලකලා බලන්නේ. මිලෙහි ලොකු පරාසයන් වෙනස් වෙනවා නම් එතනදී ලක්ෂයක මිලෙල්ලුම් නම්‍යතාවය ගන්නෙ නැහැ. ඇත්තටම ලක්ෂයක මිලෙල්ලුම් නම්‍යතාවයේ ගැටලු තියෙන නිසා තමයි ඒ ගැටලු නිරවුල් කරගන්න ආර්ථික විද්‍යාඥයෝ ඡාප මිලෙල්ලුම් නම්‍යතාවය හඳුන්වලා දීලා තියෙනවා. එතන ඡාප මිලෙල්ලුම් නම්‍යතාවයේ තියෙන වැදගත්කම තමයි එහෙම නැත්නම් වෙනස තමයි මෙතන තනි මිලකුයි තනි ප්‍රමාණයකුයි නෙමෙන්නේ මිල දෙකක් සහ ප්‍රමාණ දෙකක් එනවා. එතකොට මේ සූත්‍රය මම දානවා මේ විදිහටම PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q කියලා එන්නේ. දැන් මෙතන තනි මිලක් සහ තනි ප්‍රමාණයක් න්යාවි. දැන් මෙතන වෙනස තමයි අනිත් සූත්‍රයේ ඔක්කොම සමානයි P1 දන්න P2 කියලා එනවා. ඒක බෙදනවා දෙකේ. ඒ කියන්නේ මිලෙහි සාමාන්‍ය කියන එක තමයි උතන ඇවිල්ලා තියෙන්නේ. මෙතන එනවා Q1 දන්න Q2 බෙදනවා දෙකේ. ඔය තමයි සූත්‍රය. සූත්‍රය තවත් අපිට සරල කරගන්න ලේසි. ගණන් හදනකොට ඔය දෙක කියන එක දාලා හදන්න ගියාම දරුවෝ පටලව ගන්නවා. මේ දෙකට දෙක කැපිලා යනවා. ඒ නිසා අවසාන සූත්‍රයේ විදියට දාන්න පුළුවන්. ඔන්න අවසාන සූත්‍රය PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2 කියලා ගන්න පුළුවන්. ඔය තමයි සමීකරණය වෙන කොටස. ඡාප මිලෙල්ලුම් නම්‍යතා සූත්‍රය වෙන කොටස. මේකෙදි මෙන්න මේ වෙනුවට මොකක් දාන්න පුළුවන්ද? B කියලා දාන්න පුළුවන්. ඕන නම් ලියන්න පුළුවන් PD සමානයි B ගුණ කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2 කියලා ගන්න පුළුවන්. දරුවනේ මිලෙල්ලුම් නම්‍යතාවයට අදාළ ප්‍රධානම සූත්‍රය ගැන කතා කරා. ප්‍රතිශතක සූත්‍රය කියන වචනේ මම පාවිච්චි කරා. එතනදී එනවා කියලා කියපු සංකේතය තමයි PD සමානයි ඩෙල්ටා QD 100ට බෙදනවා ඩෙල්ටා P 100ට කියන කොටසෙන්. හරි නේද? එහෙනම් මම ඔබට මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නෙන් කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය 100ට 30කින් වැඩි වෙන විට කිසියම් භාණ්ඩයක මිලෙහි ප්‍රතිශතක වෙනස 120කින් අඩු වුණා කියන කතාව තමයි කියන්නේ. එහෙනම් අහනවා මිල ඉල්ලුම් නම්‍යතාවය කීයද කියලා. එහෙනම් මිලෙහි ප්‍රතිශතක වෙනස සහ ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනසෙන් තමයි ගණනය කරන්නේ. එතකොට PD සමානයි ඩෙල්ටා QD 100ට ඩෙල්ටා P 100ට කියලා කියනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය 130කින් මොකක් වුණා කියලාද කියන්නේ? වැඩි වුණාලු. වැඩි වෙනවා කියන එකේ තේරුම මොකක්ද මෙතන? ධනාගයක් කියන එක. ඊට පස්සේ මිල 120කින් අඩු වුණා කියලා කියන්නේ. එහෙනම් මිල නෙමෙයි මිලේ ප්‍රතිශතක වෙනස 120යි කියලා තමයි කියන්නේ. එතන අඩු වුණා කියලා කියනවා. ඒ නිසා ඍණ කියලා එන්නේ. එහෙනම් ධනාගයක් ඍණාගයකින් බෙදුවට පස්සේ උත්තරේ ඍණ. මේකට මේ කැපිලා ගියාට පස්සේ 3 බෙදීම 2යි කියලා කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය කීයක් වෙනවද? 1.5ක් වෙනවා. මේ තමයි පළවෙනි කොටස. විභාගයේදී මෙච්චර සරල ගණන් එන්නේ නැහැ. මේ තමයි මූලික න්‍යායාත්මක සංකල්පය ඔබට තේරුම් ගන්න සරලම ගානක් තමයි මම ඔය දුන්නේ. දරුවනේ දෙවෙනි ගාන ලොකු විස්තරයක් දාලා තියෙනවා. බෝල් පොයින්ට් පෑන් සඳහා මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 3කි. බෝල් පොයින්ට් පෑනක මිල රුපියල් 25ක් වන විට පෑන් 300ක් ඉල්ලුම් කරනු ලැබේ. පෑනක මිල රුපියල් 20කට අඩු වුවහොත් කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේද? විභාගයේදී ඔබගෙන් දරුවනේ ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම ඔබ කරන්න ඕනේ ඔබ දන්න සංකේත විදියට මේ ප්‍රශ්නේ සාරාංශගත කරගන්න ඕනේ. එතකොට තමයි අපිට නිගමනය කරන්න පුළුවන් කොහොමද පහසුවෙන් ගණනය කිරීම කරන්නේ කියලා. දැන් මුල් කොටසේදී කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 3කි. ඔන්න මම දානවා මිල ඉල්ලුම් නම්‍යතාවයේ PD ඍණ 3යිලු. ඊට පස්සේ කියනවා පෑනක මිල 25ක් වෙනවලු. 25ේදී
ඉල්ලුම් ප්‍රමාණය 300ක් වෙනවලු. QD 300ක් වෙනවලු. මිල 20 දක්වා අඩු වෙනවලු. ප්‍රමාණය කීයද කියලා තමයි අහන්නේ. දැන් දරුවනි පැහැදිලි මෙන්න මේ කොටස නැතුව ලක්ෂයක සූත්‍රයවත් ඡාප සූත්‍රයවත් පාවිච්චි කරන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙන්නේ ප්‍රතිශතක සූත්‍රය. PD සමානයි ඩෙල්ටා QD 100ට බෙදීම ඩෙල්ටා P 100ට කියන කොටසේ. මම දත්ත ටික දානවා. PD අපි ගත්තා ඍණ 3යි. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස දන්නේ නැහැ. නිසා ඩෙල්ටා QD 100ට මිලේ ප්‍රතිශතාත්මක වෙනස අපි දන්නවා. කීයද? අද මෙතන ගණනය කිරීම කරන්නේ 25 නේ තිබ්බේ. 25 තිබ්බ එක 20 දක්වා කීයකින් වැඩිද අඩුද වෙලා තියෙන්නේ? 5ක තමයි වෙනස. වැඩිද අඩුද? අඩු. එහෙනම් 100ට කීයද කියලා බලනවා. 25 සරක් 1යි 25 සරක් 4යි ඍණාගයේ ධනාගයකින් ගුණ කරපුවාම ඍණ 5 සරක් 4 20ක් වෙනවා. එහෙනම් 100ට 20ක් තමයි උත්තරය වෙන්න ඕනේ. එහෙනම් මෙතන අගය 100ට 20ක් කියලා එන්නේ. දැන් ඩෙල්ටා QD තනි කරගන්නවා. මොකද කරන්න ඕනේ? 120 ඍණ වෙන්න ඕන. එහෙනම් මේ පැත්තත් ගුණ කරනවා ඍණ 100ට 20න්. මේ පැත්තත් ගුණ කරනවා ඍණ 100ට 20න්. මෙයාගේට මෙයාගේ කැපිලා යනවා. එතකොට එනවා ඩෙල්ටා QD 100ට සමානයි ඍණාගයකින් ගුණ කරපුවාම ධන වෙනවා. 20 ගුණ කිරීම 3 160ක් වෙනවා. එහෙනම් මෙන්න මේ 300 තිබ්බු එක 160කින් මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. එහෙනම් 300න් 160 කීයද කියලා බලනවා. නැත්නම් 300 ගුණ කිරීම 100ට 160 කීයද කියලා බලන්නයි තියෙන්නේ. මම බලනවා 300 ගුණ කරනවා 160කින්. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 6 වරක් බිඳුව බිඳුවයි, 6 වරක් 3 18යි. එහෙනම් 300 තියෙන එක කීයකින් වැඩි වෙන්න ඕනද? 180කින් වැඩි වෙන්න ඕන. එහෙනම් 300ට එකතු කරන්න ඕන කීයක්ද? 180ක්. එතකොට එනවා 480ක්. එහෙනම් රුපියල් නෙමේ ඉල්ලුම් ප්‍රමාණය ඒකක 480ක් විය යුතුයි. මේ තමයි උත්තරේ. බහුවර්ණ ප්‍රශ්නයක් පහුගිය අවුරුද්දක අහලා තියෙන බහුවර්ණ ප්‍රශ්නයක් තමයි ඔය මම දාලා තියෙන්නේ. එහෙනම් පැහැදිලි ඇති විභාගයේදී මොන වගේ ප්‍රශ්න දහන්නේ කියලා අපි ඒවා ඉදිරියේදී මේ පරිච්ඡේදයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න කතා කරනවා. එතකොට ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වේවි. මේ තමයි ප්‍රතිශතක සූත්‍රය මත පදනම් වෙලා ගණනය කිරීම සිදු කරන ආකාරය. දරුවනේ දැන් ඔබ දන්නවා ප්‍රතිශතක ක්‍රමයේ මත පදනම් වෙලා සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි ලක්ෂයක සූත්‍රය. අනිත් එක ඡාප සූත්‍රය. ලක්ෂයක සූත්‍රය කොහොමද දැම්මේ? ක්‍රම දෙකකට දැම්මා. PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. හරිනේ? එහෙමත් නැත්නම් අනිත් ක්‍රමය තමයි PD සමානයි මේ වෙනුවට B කියලා දානවා. B බෙදීම B ගුණ කිරීම P බෙදීම Q. මෙතන ඍණ B කියලා දාන්නත් පුළුවන්. ඡාප සූත්‍රය ගොඩ නැගුවේ PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. ඕනනම් මෙතන B කියලා අරගෙන හදන්නත් පුළුවන් කියලා කතා කරා. හරි. අපි දැන් ප්‍රතිශතක සූත්‍රය ගණනය කිරීම කරා. දැන් ලක්ෂයක සූත්‍රය මත පදනම් වෙලා තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ. මම මෙන්න මේ වගේ රූප සටහනක නම්‍යතාවයේ ලක්ෂයෙන් ලක්ෂයට ගණනය කරන්න කියලා තමයි ඔබට කියන්නේ. මිල රුපියල් ප්‍රමාණය ඒකක දරුවනේ මේ තමයි ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ හැම ලක්ෂයකටම අදාළව ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන්න තියෙන්නේ. සූත්‍රයේ පළවෙනි අවස්ථාවේ ඒ කියන ලක්ෂයේ නම්‍යතාවය ගන්නවා PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. අන්දිකටම හදාගෙන යනවා. එතකොට මේ හැම අවස්ථාවකදීම ප්‍රමාණයේ වෙනස මේ අතර වෙනස. මිලේ වෙනස කියන්නේ මේ අතර වෙනස තමයි ගන්නෙ. එහෙනම් ප්‍රමාණයේ වෙනස හැම වෙලාවෙම කීයද? 50යි.
මිලේ වෙනස හැම වෙලාවෙම කීයද 10යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ තනි මිල සහ තනි ප්‍රමාණය. එහෙනම් මෙන්න මෙතන ඒ ලක්ෂය මුලින්ම ගන්න ඕනේ. එහෙනම් මිල අනිවාර්යෙන් කීයද? මිල 40යි. ප්‍රමාණය කීයද ඒ ලක්ෂයට අදාළව? ප්‍රමාණය බිඳුවයි. මේක සුළු කරන්න තියෙන්නේ. මෙන්න මේ කොටසට මේ කොටස කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 5 ගුණ කිරීම 40 5 4 20යි 200 බෙදනවා එක්වරක් බිඳුව බිඳුවයි. එහෙනම් 200ට බිඳුවේව කීයක් තියනවද? 200ට බිඳුවේව කීයක් තියනවද? 200ට බිඳුවේව ඕන තරම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ නිසා පිළිතුර කීයද? අපිරිමිතයි කියන එක, අනන්තයයි කියන එක තමයි උත්තරේ. ඊළඟට මම ගන්නවා B ලක්ෂය. සූත්‍රයේ වෙනසක් නැහැ. PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. දැන් එතන ආයේ හිත ඉන්න දෙයක් නැහැ. ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 10යි. ලක්ෂයක් ගැන කතා කරන්නේ B ලක්ෂය ගැන. B ලක්ෂයේදී මිල කීයද? මිල 30යි. ඒ වෙලාවේ ප්‍රමාණය කීයද? ප්‍රමාණය 50ක් වෙනවා. දැන් මේක විසඳන්න තියෙන්නේ 50 වරක් 1යි 50 වරක් 1යි මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. එහෙනම් උත්තරේ කීයද? 3ක් තමයි එන්නේ. ධන 3ක් විදියටයි එතන ගන්න. ඇත්තටම ධන නෙමෙයි උතන එන්න ඕනේ ඍණ 3ක්. ඇයි මෙන්න මේ අතර තියෙන හැම වෙලාවෙම ඍණ සම්බන්ධයක්. මෙතන අඩු වුණොත් මේක වැඩි වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම එන උත්තරේ මොකක් වෙන්න ඕනද? ඍණ වීමක් සිද්ධ වෙන්නට ඕන. ඍණ නොසලකා කතා කරන එක අවස්ථාවක් තියෙනවා මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළව. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊළඟ අවස්ථාව C ලක්ෂය. සූත්‍රයේ වෙනසක් නැහැ. C ලක්ෂයේ PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q සමානයි ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 10යි. දැන් C ලක්ෂයේදී මිල 20යි. ප්‍රමාණය කීයද? ඒකට අදාළ ප්‍රමාණය 100යි. 50 හරක් 1යි 50 හරක් 2යි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 2 බෙදනවා 2කින් උත්තරේ 1යි. හැබැයි උත්තරේ මොකක් වෙන්න ඕනද? ඍණ 1ක් වෙන්න ඕන කියලා දන්නවා. D ලක්ෂයේ නම්‍යතාවය ගණනය කරනවා. PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. නම් ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 10යි. මේකට අදාළ මිල 10යි. ප්‍රමාණය කීයද? D වලට අදාළව 150ක් වෙනවා. විසඳන්න 50 හරක් 1යි 50 හරක් 3යි 10ට 10 කැපිලා යනවා. 1 බෙදීම 3යි කියලා කියන්නේ 0.3යි 3ක් එනවා. 1 බෙදීම 3 කියලා කියන්නේ 0.3යි 3යි. හැබැයි උත්තරේ මොකක් වෙන්න ඕනද? ඍණ වෙන්න ඕන. අවසාන කොටස E ලක්ෂය. මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන සූත්‍රය තමයි PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. එහෙනම් ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 10යි. ඒක ගුණ කරනවා මේ වෙලාවේ මිල බිඳුවයි ප්‍රමාණය කීයද? 200ක් වෙනවා. එතකොට 50 වරක් 1යි 50 වරක් 4යි 10 වරක් 4 40යි හරය ලවය එක් වරක් බිඳුව බිඳුවයි. බිඳුවට 40 හේව කීයක් තියෙනවද? බිඳුවට 40 හේව බිඳුවක් තමයි තියෙන්නේ. එහෙනම් දරුවනි දැන් පැහැදිලි ඇති මේ එක කොටසක්නේ. මේ අනිත් කොටසනේ. මේ අනිත් කොටස මේ ඊළඟ කොටස මේ ඊළඟ කොටස. උත්තර ටික බලන්න. මෙතන අනන්තයයි, මෙතන ඍණ 3යි, මෙතන ඍණ 1යි, මෙතන 0.3යි, මෙතන බිඳුවයි කියලා තියෙන්නේ. එතකොට අනන්තයේ සිට බිඳුව දක්වා මෙන්න මේ ඕනෑම ඉල්ලුම් වක්‍රයක ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අනන්තයේ සිට බිඳුව දක්වා ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉල්ලුම් වක්‍රයේ ඉහළ සිට පහළට යනකොට අනන්තයේ ඉඳන් බිඳුව දක්වා නම්‍යතාවයේ වෙනස් වීමකට ලක් වෙනවා කියන එක පැහැදිලි. එතනදී නම්‍යතාවයේ කොටස් පහක් යටතේ සාකච්ඡා කරනවා. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හරි. මම ඉදිරිපත් කරන ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ තව සූත්‍රයක් තියෙනවානේ. මෙතන B කියලා අරන් හදන්න පුළුවන් කවනේ. අපි එහෙම ගානකොත් හදන්නයි යන්නේ. දරුවනේ ඊළඟ ලක්ෂයක සූත්‍රයට අදාළ ගාන තමයි
QD සමානයි 300යි ඍණ 5යි P යන ඉල්ලුම් සමීකරණයට අනුව මිල රුපියල් 10 දී මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න. ඉල්ලුම් සමීකරණය QD සමානයි 300යි ඍණ 5යි P. ඔන්න QD කියනවා 300යි ඍණ 5යි P. මිල කීයේද නම්‍යතාවය හොයන්න කියන්නේ? මිල 10 දී. ලක්ෂයකද ඡාපද කියලා නැහැ. හැබැයි ඉංගියක් දීලා තියෙනවා. තනි මිලක් ගැන නේද කියන්නේ? මිල 10 දී. එන අනිවාර්යයෙන්ම ලක්ෂයක සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. ලක්ෂයක සූත්‍රය දන්නවා PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q කියලා තමයි එන්නේ. එතකොට ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. දැන් ලේඛනයක් නැති නිසා මේ වෙනුවට දාන්න පුළුවන් කෙලිම මොකක්ද? PD සමානයි B ගුණ කිරීම P බෙදීම Q. හැබැයි දරුවනි මෙතන B කියලා ගන්න ඕනේ. දැන් සමීකරණය දන්නවා QD සමානයි 300යි ඍණ QD සමානයි A ඍණ BP කියලා සමීකරණය එන්නේ. මේ A තමයි තියෙන්නේ, මේ තමයි B තියෙන්නේ. හැබැයි B මොනාගයක්ද? ඍණ. ඒ නිසා මෙතන දාන්න ඕනේ ඍණ 5. ගුණ කිරීම මිල කීයේදීද? 10 දී. මිල 10 දී ප්‍රමාණය අපි දන්නේ නැහැ. ප්‍රමාණය හොයාගන්න වෙනවා. ඉල්ලුම් සමීකරණයේ තියෙනවා QD සමානයි 300යි ඍණ 5යි P. එහෙනම් P කියන තැනට අපි දන්නවා දැන් P කීයේදීද කියලා 10 කියන එක ආදේශ කරනවා. එතකොට එනවා 300යි ඍණ 5 ගුණ කිරීම 10. එතකොට එනවා 300යි ඍණ 5 අරක් 10 50ක් වෙනවා. 300න් 50ක් අඩු කරාට පස්සේ උත්තරේ 250ක් වෙනවා. එහෙනම් මෙතන අගය 250යි. දැන් සුළු කරන්න තියෙන්නේ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. ඍණ 5 බෙදන්න තියෙන්නේ 25න් 5 අරක් 1යි 5 අරක් 5යි. එක බෙදීම 5 කියලා කියන්නේ එකට 5 ව නැහැ. 10ට 5 ව දෙකක් තියෙනවා. එතකොට උත්තරේ 0.2යි. හැබැයි ඍණාගයක් ධනාගයකින් බෙදපුවාම මොකක් දෙන්න ඕනේ? ඍණ කියන කාරණේ විශේෂයෙන් ඔබ එතනදී සඳහන් කරන්නට අවශ්‍යයි. දරුවනේ ඔබ වෙත ලබා දෙන ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ කියනවා මිල 20 දී පළවෙනි කොටසෙන් අහනවා මිල 20 දී මිල ඉල්ලුම් නම්‍යතාවය. මිල 20 දී එහෙනම් මොන සූත්‍රයේද පාවිච්චි කරන්න ඕනේ? ලක්ෂයක සූත්‍රය. PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. දැන් මේ වගේ ලේඛනයක් තිබ්බාම ඇත්තටම පල්ලෙහායි කියන උඩ එක අඩු කරන්න ඕනේ. 50න් 100ක් අඩු වුණාම කීයක් වෙනවද? 50යි. හැබැයි ඍණ 50යි. ඍණ දැම්මේ නැතුව හැදුවට කමක් නැහැ. හැබැයි මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන නිසා අනිවාර්යයෙන්ම අවසානයේට ඍණ දාන්න ඕන. මම මෙතනදී ඍණ දාලා හදන්නම්. 50න් 100ක් අඩු කරපුවාම ඍණ 50යි. මිල වෙනස පල්ලෙහායි කියන උඩ එක අඩු කරනවා 40න් 20න් 20යි. ගුණ කරනවා මිල 20 දී අහන්නේ. එහෙනම් මිල 20 දී අනිවාර්යයෙන්ම ප්‍රමාණය කීයද දාන්න ඕනේ? 100 කියලා. එතකොට එනවා 50 අරක් 1යි 50 අරක් 2යි දෙවරක් 1යි දෙවරක් 10යි මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. උත්තරේ 0.5ක් වෙනවා. ඍණාගයක් ධනාගයකින් බෙදන්න තියෙන්නේ. උත්තරේ ඍණ 0.5ක් තමයි එන්නේ. ඊළඟට මිල 40 දී තමයි දෙවෙනි කොටස මම ගන්නෙ. මිල සමානයි 40 දී මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන්න. එතකොට මිල ඉල්ලුම් නම්‍යතාවයේ මිල 40 දී ලක්ෂයක සූත්‍රය තමයි පාවිච්චි කරන්න ඕනේ. මිල ඉල්ලුම් නම්‍යතාවයේ සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. එහෙනම් ප්‍රමාණයේ වෙනස. එතකොට ඍණ 50යි. ඒ වෙනසක් නැහැ. මිලේ වෙනස 20යි. දැන් මිල වෙනස් වෙන්නේ මේ සියලු තොරතුරු සමානයි. වෙනස් වෙන්නේ මෙන්න මේ කොටස් දෙක. මිල 40 දී ප්‍රමාණය 50යි. මිල 40 දී ප්‍රමාණය 50යි. 50 අරක් 1යි 50 අරක් 1යි බිඳුවට බිඳුව කැපෙනවා. 4 දෙකෙන් බෙදන්න තියෙන්නේ. ඒතකොට ඍණාගයක් ධනාගයකින් බෙදන්න තියෙන්නේ. උත්තරේ ඍණ 2ක් එනවා. දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මෙතන ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P බෑවුමේ පරස්පරය මිල සංගුණකය සමානයි නේද?
සමානයි නේද 50 බෙදීම 2 50 බෙදීම 2. හැබැයි මෙන්න මේ මිලයි ප්‍රමාණයයි වෙනස් වෙනකොට ලැබිලා තියෙන උත්තර දෙක මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙනවා. සංකල්පයක් විදිහට ගත්තාම මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. දැන් මේක දුර්වලතාවය. එකම බෑවුමේ පරස්පරයක් මිල සංගුණකයක් තිබුණාට ලැබෙන උත්තර දෙක වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා ගන්න මිලයි ප්‍රමාණයයි අනුව. ඒ නිසා ඒ දුර්වලතාවය වළක්ව ගන්න තමයි මෙන්න මේ කියන ඡාප මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය භාවිත කරන්නේ. එහෙනම් මෙන්න මේ ගානට අදාළ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය අපි ගණනය කරමු. එතකොට කීය දෙන්නේ කියලා බලමු. එතකොට තනි මේ කොටස් දෙකටම අදාළව ගණනය කරන එක. එතකොට වඩාත් වැදගත් වෙන්නේ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන එක. ඒ වුණාට විභාගයේදී ගොඩක් වෙලාවට ලක්ෂයක සූත්‍රය භාවිත කරන්නේ උසස් පෙළ විභාගවලදී. හැබැයි උපාධි මට්ටමේදී විශේෂයෙන් භාවිත කරන්නේ ඡාප මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය. එහෙම කියලා උසස් පෙළ එන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඇතැම් අවස්ථාවලදී ඡාප මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය භාවිත කරන්න කියලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන් මේ සූත්‍රය තමයි භාවිත කරන්නට ඕනේ. එතකොට ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවේ සූත්‍රය අපි දන්නවා. අවසාන සූත්‍රය විතරයි ගන්නෙ. PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P1 ධන P2 බෙදීම 2 කියලානේ ගන්නෙ. බෙදීම 2 ගන්නෙ නැතුව සූත්‍රයමම ලියන්නේ. Q1 ධන Q2 බෙදීම 2 ගන්නෙ නැතුව ලියන්නේ. මොකද 2ට 2 කැපිලා ගියාට පස්සේ අවසාන වෙ සූත්‍රය තමයි එන්නේ. එතනත් බෑවුමේ වෙනසක් නැහැනේ මෙතන. බෑවුම නෙමෙයි අතරම බෑවුමේ පරස්පරයේ වෙනසක් නැහැ. ඍණ 50යි මෙතන 20යි. එතකොට පළවෙනි මිල 20යි. දෙවෙනි මිල 40යි. පළවෙනි ප්‍රමාණය 100යි. දෙවෙනි ප්‍රමාණය 50යි. මේක ඉස්සඳන්න තියෙන්නේ. එතකොට එනවා ඍණ 50 බෙදීම 20 ගුණ කිරීම 20යි 40යි 60යි 100යි 50යි 150ක් වෙනවා. 50 සරක් 1යි 50 සරක් 3යි. 20 වරක් 1යි 20 වරක් 3යි. 3 බෙදනවා 3ෙන් උත්තරේ 1යි. එතකොට ඍණ 1ක් කියලා තමයි උත්තරේ එන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපිට ප්‍රතිශතක සූත්‍රය, ලක්ෂයක සූත්‍රය, ඡාප සූත්‍රය ඔස්සේ මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ ගණනය කිරීම සිදු කරන්නට පුළුවනි. දරුවනේ අපි ඉල්ලුම් නම්‍යතාවයට අදාළව මිල ඉල්ලුම් නම්‍යතාවය කියන කොටස තමයි එතකොට කතා කරන්නේ. මිල ඉල්ලුම් නම්‍යතාවය යටතේ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරා ප්‍රතිශතක සූත්‍රය වෙන්න පුළුවන්, ලක්ෂයක සූත්‍රය වෙන්න පුළුවන්, ඡාප සූත්‍රය වෙන්න පුළුවන්. ගණනය කරාට පස්සේ උත්තරේ හැම වෙලාවෙම මොන උත්තරයක් දෙන්නේ? ඍණ උත්තරයක් එන්නේ. මේ ඍණ උත්තරේ අපි මෙන්න මේ අවස්ථාවේදී විතරක් නොසලකා කතා කරනවා. ඒ කියන්නේ නම්‍යතා සංගුණකය කියලා අපි ඊළඟට නම්‍යතා සංගුණකය අනුව නම්‍යතා ප්‍රභේද කියලා කොටසක් ගන්නවා. සංගුණකය අනුව නම්‍යතා ප්‍රභේද. නම්‍යතා ප්‍රභේද. නම්‍යතා සංගුණකය අනුව නම්‍යතා ප්‍රභේද කියලා කොටසක් ගන්නවා. එතකොට එතනදි විතරක් ඍණ නොසලකා අපි ගන්නෙ. ඍණ නොසලකා ගන්න ඕන එක අවස්ථාවක් තමයි උතන වෙ තියෙන්නේ. එතකොට නම්‍යතා සංගුණකය අනුව නම්‍යතා ප්‍රභේද ගන්නකොට එහෙනම් හැම අවස්ථාවකදීම මිල ඉල්ලුම් නම්‍යතාවේ ඍණ. හැබැයි අපි මෙතනදී විශේෂ අවධානයක් යොමු කරන්න ඍණ නොසලකා තමයි සාකච්ඡා කරන්න කියලා. නම්‍යතාවේ ගණනය කරාට පස්සේ ලැබෙන පිළිතුර අනුව නම්‍යතාවේ කොටස් 5කට කතා කරන්න පුළුවන්. එකක් තමයි පූර්ණ අනම්‍ය ඉල්ලුම. පූර්ණ අනම්‍ය ඉල්ලුම. පූර්ණ කැලල අයින් කරනවා. දෙවෙනි අවස්ථාව අනම්‍ය ඉල්ලුම. අවස්ථා 5ක් තියෙන එකේ මැද අවස්ථාව ඒකීය නම්‍ය ඉල්ලුම. ඒකෙත් ඒකීය කැලල අයින් කරනවා. එතකොට එනවා නම්‍ය ඉල්ලුම. ඒ කොටසේ අන්තගාමී අවස්ථාව පූර්ණ නම්‍ය ඉල්ලුම. එතකොට නම්‍යතාව සංගුණකයේ අගේ මත පදනම් වෙලා නම්‍යතාවයේ කොටස් 5කට බෙදනවා. මෙන්න මේ කොටස් 5 මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඒකීය නම්‍ය ඉල්ලුමක් නම්
මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය එකක් වෙනවා. ප්‍රධානතම එක් අවස්ථාවක්. එතකොට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් අවස්ථාවක්. ඒකීය නම් ඉල්ලුම නම් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ එකයි. මෙන්න මෙතන මතක තියාගත්තා නම් ඔබට ලේසි ඊටු ටික මතක තියාගන්න. මෙතනදී පූර්ණ අනම් ඉල්ලුමේදී මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය ශූන්‍යයි. බිඳුවයි. එහෙනම් මෙතන මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය කීයක් වෙනවද? අපිරිමිත වෙනවා. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය අපිරිමිත වෙනවා. එහෙනම් අනම් ඉල්ලුමේදී මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ බිඳුවට වැඩි එකට වඩා අඩුයි. මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට O level වල මෙහෙම ලියලා තියෙනවා බිඳුවට වඩා වැඩි එකට වඩා අඩුයි. මේකට බිඳුවට වඩා වැඩි එකට වඩා අඩුයි. බිඳුව අයිතිද? නෑ, බිඳුවට අයිතිකාරයෙක් ඉන්නවා. මෙයා ඉන්නවා. එක අයිතිද? නෑ, එකට අයිතිකාරයෙක් ඉන්නවා. එහෙනම් බිඳුවට වැඩි වෙන්න ඕන, එකට අඩු වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් අනම් ඉල්ලුම කියපුවාම ඒ නිසා කියන්න පුරුදු වෙලා තියෙන්නේ එකට අඩු අගයක් ගැනීම කියන කාරණය. එහෙනම් නම් ඉල්ලුමේදී එකට වඩා වැඩි වෙන්න ඕන මිල ඉල්ලුම් නම්‍යතාවය අනන්තයට වඩා අඩු වෙන්න ඕන. එතකොට එක අයිති නැහැ, එකට මෙයා ඉන්නවා. අනන්තය අයිති නැහැ, මෙයා ඉන්නවා. එහෙනම් එකට වඩා වැඩි අනන්තයට වඩා අඩුයි. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියන්නේ එකට වඩා වැඩි කියලා නම් ඉල්ලුමක් තියෙන අවස්ථාවක. මෙතනදී අපි මේ හැම අවස්ථාවකටම අදාළව ලේඛනයක් ඉගෙන ගන්නවා, වක්‍රයක් ඉගෙන ගන්නවා, ගණනය කිරීම කරනවා, නිර්වචනය හඳුන ගන්නවා. මෙන්න මේ කොටස් ටික අපි එකින් එකට කතා කරන්න තමයි හදන්නේ. මේ හැම එකටම අදාළව ලේඛනයක් මේ විදිහට ගන්නවා. එතකොට මිල ඉල්ලුම් ප්‍රමාණය එන්න ඕනේ. ඔන්න මම මිල ගන්නවා, මෙන්න ඉල්ලුම් ප්‍රමාණය ගන්නවා. මෙන්න වක්‍රය අඳින්න කොටසක් මම මෙතන වෙන් කරනවා. සිරසක්ෂයේ මිල, තිරසක්ෂයේ ප්‍රමාණය ගන්නවා. ඊට පස්සේ නම්‍යතාවයේ ගණනය කරන්න කොටසක් මෙතන ඉඩ අරිනවා. ඊට පස්සේ පල්ලෙහාම මේ හැම අවස්ථාවකදීම මුලට එන්න ඕන මෙන්න මේ කොටස. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ. අන්න නිර්වචන හැම එකේම මුලට මේ කොටස එන්න ඕන. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ තමයි මේ සියල්ල වෙන්නේ. සලකා බලන භාණ්ඩයේ මිල විතරයි වෙනස් වෙන්නේ කියන කාරණයයි ගන්න ඕනේ. හරි පහසුයි. ඉල්ලුම් වක්‍ර පහ සහ ඉදිරියේදී අපි සැපයීම් වක්‍ර පහක් ඉගෙන ගන්නවා, මතක තියාගන්න. ඉල්ලුම් අවස්ථා පහ වෙන්නේ ඔන්න මෙතන මම සැපයීම් අවස්ථා සැපයීම් වක්‍ර ගැනයි මෙතන කතා කරන්නේ. මෙතන ඉල්ලුම් වක්‍ර ගැන කතා කරනවා. එතකොට සිරසක්ෂයේ දෙකේම p මෙතන ප්‍රමාණය තමයි දෙකේදීම එන්න ඕනේ. ඉල්ලුම් වක්‍ර පහ එන්නේ මෙන්න මේ පූර්ණ අනම් ඉල්ලුම් වක්‍රය මතක තියාගන්න. සිරස් අතර සමාන්තරයි. මේ තමයි පූර්ණ අනම්‍ය සැපයීම් වක්‍රය. S කියලා දානවා. මෙතන ඉල්ලුම් වක්‍රය නිසා D කියලා ගන්නවා. මෙතන සැපයීම් වක්‍රය නිසා S කියලා ගන්නවා. එතකොට ඉල්ලුම් අවස්ථාවේදී ඍණ බෑවුමක් තියෙන්නේ. ඍණ බෑවුමක් තියෙන නිසා මේ වක්‍රය අවස්ථා පහක් යටතේ වාමාවර්තව තමයි කරකෙන්න ඕනේ. මෙතනදී සැපයුම් නම්‍යතාවය යටතේ සැපයුම් නීතිය ක්‍රියාත්මකයි. එතනදී ධන සම්බන්ධතාවයක් තියෙන නිසා වක්‍රය අවස්ථා පහකදී දක්ෂිණාර්ථව තමයි කරකෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ලේසියෙන් අඳුන ගන්න තියෙන්නේ. මේ පරිමාණයට අඳින්න නැතුව රූප සටහන අඳින්න තමයි මම මේ හදන්නේ. පූර්ණ අනම්‍ය ඉල්ලුම සිරස් අතර සමාන්තරයි. අනම්‍ය නම් චුට්ටක් දකුණු පැත්තට නෙමෙයි වම් පැත්තට ඇල කරනවා. ඔන්න පොඩ්ඩක් ඇල කරාට පස්සේ මේ විදිහ එකක් එනවා. මේකට අනම්‍ය ඉල්ලුම කියලා එනවා. හරියටම මැදින් එන අවස්ථාව. මැදින් එන අවස්ථාව අඳින්න බැරි නිසා අපි මෙන්න මේ වගේ වක්‍රයක් අඳින්නේ. ඒකට කියනවා ඍජු කෝණාශ්‍රාකාර බහුවලය කියලා. තව ටිකක් වම් පැත්තට ඇල කරනවා. තව ටිකක් වම් පැත්තට ඇල කරනවා. එතකොට මේ විදිහේ වක්‍රයක් එනවා. ඒකට නම්ම්‍ය වක්‍රය කියලා කියනවා. තව ටිකක් වම් පැත්තට නැත්තම් අන්තගාමී අවස්ථාවට ගන්නවා. ඒක තමයි පූර්ණ නම්ම්‍ය ඉල්ලුම කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට පූර්ණ අනම්ම්‍ය ඉල්ලුම් වක්‍රය අවස්ථා පහකදී
වාමාවර්තව කරකනකොට මෙන්න මේ අවස්ථා පහට අදාළ රූප සටහන් පහ එනවා. ওই විදිහටම සැපයුමට අදාළව වක්‍ර පහක් ඉගෙන ගන්නවා. එතනදී දකුණට කරකවන්න ඕනේ. මේ වක්‍රේ චුට්ටක් දකුණු පැත්තට කරකවනවා. එතකොට මෙතනින් පටන් අරන් තිරස් අක්ෂයෙන් පටන් අරන් මේ විදිහට අනේකට කියනවා අනම්‍ය සැපයුම් වක්‍රය කියලා. මෙන්න මේ මූල ලක්ෂයේ ඡේදනය වෙමින් යන අවස්ථාවට කියනවා ඒකීය නම්‍ය සැපයුම් අවස්ථාව කියලා. මෙන්න මේ සිරස් අක්ෂයේ නිස්පර්ශ වෙන අවස්ථාවට කියනවා නම්‍ය සැපයුම් වක්‍රය කියලා. මේ අවස්ථාව අන්තගාමී අවස්ථාව පූර්ණ නම්‍ය සැපයුම් වක්‍රය. දැන් පහසු ඇති කියලා හිතනවා. ඉල්ලුම් වක්‍ර පහ ඉගෙන ගන්න පූර්ණ අනම්‍ය ඉල්ලුම් වක්‍රයේ අවස්ථා පහකදී වාමාවර්තව කරකවනවා. සැපයුම් වක්‍රයේ පූර්ණ අනම්‍ය සැපයුම් වක්‍රයේ අවස්ථා පහක් යටතේ දක්ෂිණාර්ථව කැරකෙන එක තමයි සිද්ධ වෙන්නේ. හරි එහෙනම් දැන් පැහැදිලි ඇති මම පරිමාණය ගැන එච්චර හිතන්නේ නැතුව තමයි අඳින්න යන්නේ වක්‍රය. ඒ නිසා මේ ටික මුලින්ම කියලා දුන්නේ. පූර්ණ අනම්‍ය ඉල්ලුම් වක්‍රය. පූර්ණ අනම්‍ය ඉල්ලුම් වක්‍රය. ඔය විදිහට මේ හැම අවස්ථාවකදීම මම දාගන්නවා කොටස. අනම්‍ය ඉල්ලුම් අවස්ථාවත් ඔය විදිහටම දාගන්නවා. නිලයි ඉල්ලුම් ප්‍රමාණයයි වක්‍රය අඳින්න පොඩි ඉඩක් ඉතුරු කරගන්නවා. P Q නැත්නම් QD කියලා ගන්නවා. ගාන හදන්න කොටසක් ඉතුරු කරගන්න. ඒතර සිරස් අක්ෂයට සමාන්තර වක්‍රය පොඩ්ඩක් කැල කරනවා වම් පැත්තට. ඒකීය නම්‍ය අවස්ථාව. මිලයි ඉල්ලුම් ප්‍රමාණය. වක්‍රයත් ඒ විදිහටම ගන්න වෙන් කර ගන්නවා P Q නැත්නම් QD ගණනය කරන්න මේ කොටස ඉතුරු කරනවා. ඒකීය නම්යකේදී මම කිව්වා හරියටම මැදින් එන අවස්ථාව ඒක අඳින්න බැරි නිසා මෙන්න මේ වගේ වක්‍රයක් අඳින්නේ මූලයට උත්තල හැඩයක් තියෙන වක්‍රයක්. ඒකට අපි කියනවා නමක් ඍජු කෝණාශ්‍රාකාර බහුවලය කියලා. ඍජු කෝණාශ්‍රාකාර බහුවලය කියලා කියනවා. මේ හැම එකක්ම ඉල්ලුම් වක්‍රය නිසා D කියලා දානවා. නම් ඉල්ලුම අවස්ථාව. එතකොට නම් ඉල්ලුම් වක්‍රයේ තව ටිකක් වම් පැත්තට ඇල කරන්න ඕන. පැතලි බෑවුමක් තියෙන ඉල්ලුම් වක්‍රයක් තමයි එන්න ඕනේ. ඊළඟ අවස්ථාව පූර්ණ නම්ය ඉල්ලුම් අවස්ථාව. එතකොට අන්තගාමී අවස්ථාව තිරස් අතට සමාන්තරයි කියලා එනවා. now වක්‍ර පහ විදිහට ගන්න මේ වක්‍ර පහේ ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරන්න. ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරන්න. පරිමාණය එතකොට එන්නේ නැහැ. ඒ වුණාට කමක් නැහැ. ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරලා මෙන්න මේ කොටස පාට කරගන්න. මේකේ ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරගන්න. එතකොට මේ කොටසයි තමයි පාට වෙන්නේ. මේකේ ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරගන්න. එතකොට මේ කොටසයි මෙන්න මේ කොටසයි තමයි පාට වෙන්න ඕනේ. මේකේ ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරගන්න. මේකේ ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරගන්න. හරි නේද? දැන් නිර්වචන පහ හරි ලේසි. මේකෙන් කියන්නේ මිලේ වෙනස කොච්චරක්ද ප්‍රමාණයේ වෙනස කොච්චරක්ද කියලා ඒව කියන්නේ. මිලේ වෙනස කොච්චරක්ද ප්‍රමාණයේ වෙනස කොච්චරක්ද මිලේ වෙනස කොච්චරක්ද ප්‍රමාණයේ වෙනස කොච්චරක්ද කියලා. එන ඔන්න නිර්වචන පහ මුලින්ම කරනවා. දත්ත මොනවද දාන්න කලින් ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල කොපමණ වෙනස් වුවත් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් නොවන්නා වූ තත්ත්වයක් පූර්ණ නම්‍ය ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයාගේ බිඳුවක් වෙනවා. උදාහරණ විදිහට ඕනනම් ගන්න පුළුවන් පූර්ණ නම්‍ය ඉල්ලුමට ලුණු කියන ඒවා ගන්න පුළුවන්. ලුණු ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව අනම්‍ය ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් අනම්‍ය ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ බිඳුවට වැඩි එකට අඩු වෙනවා නැත්නම් එකට අඩුයි කියලා ගන්නවා. උදාහරණ අත්‍යවශ්‍ය භාණ්ඩ
උදාහරණ අත්‍යවශ්‍ය භාණ්ඩ සහල් පාන් කිරිපිටි වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් ඒකීය නම් ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයාගේ එකක් වේ. මේකට දාන උදාහරණය උසස් පෙළ අයට නැහැ. ඩබල් AT වලදී විතරයි මම දැකලා තියෙන්නේ මේ උදාහරණේ දාලා තියෙනවා. පුවත්පත් කියලා එතනදී දාලා තියෙනවා. 100%ක් ගැලපෙන එකක් කියලා මම කියන්නේ නැහැ. 100%ක් ගැලපෙන උදාහරණත් නැහැ. පුවත්පත් වැඩි ඉගෙන ගන්න. ඔබ මෙතන මෙන්න මේ කොටස් දෙක තමයි විශේෂයෙන් උදාහරණ මතක තියාගන්න ඕනේ. අනම් ඉල්ලුමට තියෙන ඒවා සහ නම් ඉල්ලුමට තියෙන උදාහරණ ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. අනිත් ඒවා ඊතරම් හිතන්න දෙයක් නැහැ. ඊළඟ කොටස නම් ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් නම් ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණක එකට වැඩි අනන්තයට වඩා අඩු වගයක් ගන්න අපි සාමාන්‍යයෙන් එකට වඩා වැඩි කියලා කතා කරනවා. මේ යටතේ ඉන්න ඕනේ සුඛෝභෝගී භාණ්ඩ. සුඛෝභෝගී භාණ්ඩ. මොනවාද සුඛෝභෝගී භාණ්ඩ වලට උදාහරණ? රූපවාහිනියත් ඇතැම් වෙලාවක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒක නිර්වචනය කරන විදිය තමයි අනුව තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ සුඛෝභෝගී වාහන, රත්රන් වගේ දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ නෙමේ සුඛෝභෝගී භාණ්ඩ විදියට ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව පූර්ණ නම් ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවන්නා වූ තත්ත්වයක්. එහෙම නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිල ඉතා සුළු වෙනසක් කියලා ගොඩක් වෙලාවට ගන්න ඉඩ තියෙනවා. ඒ ලෙවල් වලදී ගන්නවා. ඉතා සුළු වෙනසක් කියන්නේ ඇත්තටම මිල වෙනස් වෙන්නේ නැහැ කියන අදහස. මිල වෙනස් නොවි ප්‍රමාණය වෙනස් වෙන තත්ත්වයක් ගැන තමයි ගන්නෙ. එතකොට පූර්ණ අනම් ඉල්ලුමක් නෙමෙයි පූර්ණ නම් ඉල්ලුමක් නම් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අපරිමිත අගයක් ගන්නවා. උදාහරණ විදියට එතනදී දියමන්ති කියන එක ගන්නවා. අනිත් ඒවා ගැන එච්චර මේ දන්න එපා. මෙන්න මේ උදාහරණ දෙක විශේෂයෙන් මතක තියාගන්න. මෙතනදී අත්‍යවශ්‍ය භාණ්ඩ එනවා. මෙතන සුඛෝභෝගී භාණ්ඩ වෙනවා. මේ අත්‍යවශ්‍ය සුඛෝභෝගී බව ඒ නිර්වචනය අනුව තමයි තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. ගුවන් යානාවකින් ගමන් කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝභෝගී භාණ්ඩයක්ද? ඔබට බැලූ බැල්මට මතක් වේවි හිතේවි සුඛෝභෝගී භාණ්ඩයක් කියලා. අපි මෙහෙම හිතමුකෝ. දරුණු රෝගයක් තියෙනවා. සත්කමක් කරන්න ඕන. දැන් ලංකාවේ කරන්න පහසුකම නැහැ. සිංගප්පූරුවට තමයි අරන් යන්න ඕනේ. අරන් යන්න ගුවන් යානාවකින් තමයි අරන් යන්නේ. දැන් එයාට ගුවන් යානාව මොන භාණ්ඩයක් වෙනවද? අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙනව නේද? ඒකේ ඒ නිර්වචනය කරන විදිහ අනුව තමයි තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් අපි රූපවාහිනී සුඛෝභෝගී භාණ්ඩ කොටට ගන්නෙ. මේ දවස්වල අපි හිතමුකෝ අධ්‍යාපන වැඩ කටයුතු සියල්ල වෙන්නේ රූපවාහිනී. රූපවාහිනී channel හරහා තමයි ඉගැන්වීම් කටයුතු සියල්ල සිද්ධ කරන්නේ. එහෙනම් මොන භාණ්ඩයක් වෙනවද? අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන එක නිර්වචනය කරන විදිහ අනුව තමයි වෙනස් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් පොදුවේ මිනිස්සු බහුතරයකට අත්‍යවශ්‍ය සුඛෝභෝගීයි සලකන ඒවා තමයි ලංකාව ඇසුරෙන් තමයි අපි උදාහරණ විදිහට ගන්නෙ. ඔය ටික හරිය නේද? එහෙනම් නිර්වචන පහ හරි නිර්වචන පහ කරා ඊට පස්සේ ඒ වගේ නම්‍යතා අගයන් හරි උදාහරණ ටික හරි. දැන් අපිට ඕනේ මේකට අදාළව මේ රූප සටහනට අදාළව ලේඛනයක් හදාගන්න. ඊට පස්සේ නම්‍යතාවයේ ගණනය කිරීම සිදු කරන්න තමයි ඕනේ. පූර්ණ අනම් ඉල්ලුමට අදාළ ලේඛනය මම මේ විදිහට ගන්නවා 10 20 200 200. එතකොට මෙන්න මේ පරිමාණයට නැතිව ඇඳපු රූප සටහනට මේ තෝරගත්තු ලක්ෂ දෙකට මේ දත්ත ටික දානවා. මිල 10නේ අඩු එක. 10 දී ප්‍රමාණය කීයද? 200යි. මිල 20යි ඊළඟට 20 දී ප්‍රමාණය 200යි. එහෙනම් හරිය නේද? අනම්‍යතාවයේ ගණනය කරනවා. මම ලක්ෂයක සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q කියලා ගන්නවා. එහෙනම් ප්‍රමාණයේ වෙනස කීයද? ප්‍රමාණයේ වෙනස 0යි. මිලේ වෙනස 10යි. පළවෙනි මිල ගන්නවා 10යි. ඒ වෙලාවේ ප්‍රමාණය 200යි. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. බිඳුව ගුණ කිරීම 1
බිඳුවයි බිඳුව බෙදන්න තියෙන්නේ එක් වරක් 200 200යි බිඳුවට 200 ව කොච්චරක් තියෙනවද අපිරිමිත ගාණක්ද බිඳුවට 200 වහන්නේ බිඳුවට 200 ව කීයක් තියෙනවද බිඳුවයි බිඳුවට 200 ව නැහැ ඔය අදහස තමයි තියෙන්නේ බිඳුවට 200 ව නැහැ ඒ නිසා උත්තරේ බිඳුවක් තමයි එන්න ඕනේ ඊළඟ අවස්ථාව අනම්‍ය ඉල්ලුම ඉල්ලුමට අදාළව මම ගන්නවා 10 20 200 175 එතනදී ඇත්තටම වෙන්න ඕනේ මිලේ වෙනසට වඩා ප්‍රමාණයේ වෙනස අඩු එකක් තමයි ප්‍රතිශතක වෙනස අඩු එකක් තමයි සංඛ්‍යා විදියට එන්න ඕනේ මිලේ ප්‍රතිශතක වෙනසට වඩා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස අඩු වෙන්න ඕන කියන කාරණේ තමයි එතනදී එන්න ඕනේ මිල 10 දී ප්‍රමාණය 200යි මිල 20 දී ප්‍රමාණය 175ක් වෙනවා නම්‍යතාවයේ ගණනය කරනවා දැන් මම සූත්‍රය ලියන්නේ නැහැ මෙන්න මේ සූත්‍රය තමයි දිගටම එන්න ඕනේ සූත්‍රය ලියන්නේ නැතුව දත් ආදේශ කරනවා PD සමානයි ඩෙල්ටා Q ප්‍රමාණයේ වෙනස මම මෙතනදී ඍණ නොසලකා හදන්නේ ඒකට හේතුව තමයි මෙතනදී විතරක් අපි ඍණ නොසලකා තමයි මේ භාණ්ඩ ගැන එහෙම නැත්නම් නම්‍යතා සංගුණක පහ ගැන කතා කරන්නේ. එතකොට මෙතන 25ක් වෙනවා මිලේ වෙනස 10ක් වෙනවා ලක්ෂයක සූත්‍රයේ පළවෙනි මිල ගන්නවා 10යි ඒ වෙලාවේ ප්‍රමාණය 200ක් වෙනවා 10ට 10 කැපිලා යනවා 25 සරක් 1යි 25 සරක් 4යි 8යි එන එක බෙදන්න තියෙන්නේ 8ෙන් එකට 8 එවුවා නැහැ බිඳුවයි 10ට 8 එවුවා 2යි දෙකක් ඉතුරුයි 20ට 8 එවුවා 2යි එතකොට උත්තරේ 0.1යි 2යි කියලා තමයි එන්නේ අනම් ඉල්ලුමට අදාළව හරි නේද එහෙනම් මෙතන බිඳුව ආවා මෙතන බිඳුව ආවා මෙතන එකට වඩා අඩුයි කියලා කිව්වා එන එකට වඩා අඩුයි බිඳුවට වඩා වැඩි අගයක් ඇවිල්ලා තියෙනවා ඊළඟට අපි තුන්වෙනි අවස්ථාව ඒකීය නම් ඉල්ලුමක් කියන අවස්ථාව තමයි ගන්න. ඒකීය නම් ඉල්ලුමට මම ගන්නවා 10 20 10 නැත්නම් 150 කියලා ගමු. 10 20 150 කියලා ගන්නවා. එහෙනම් මිල 10 දී ප්‍රමාණය 100යි 20 දී ප්‍රමාණය 50යි. මිලේ ප්‍රතිශතක වෙනසයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනසයි සමානයි කියන අදහස තමයි තියෙන්නේ. නම්‍යතාවයේ ගණනය කරනවා. මෙතන විතරක් මතක තියාගන්න ඒකීය නම් ඉල්ලුමක් ගණනය කරනකොට ඇත්තටම හැම අවස්ථාවකදීම පාවිච්චි කරන්න ඕනේ ඡාප සූත්‍රයනේ. ඔබට පැහැදිලි ඇති. ඒකට හේතුව ලක්ෂ්‍ය සූත්‍රයේ ගැටලු තියෙනවා. ඒ ගැටලු වළක්ව ගන්න තමයි ඡාප සූත්‍රය භාවිත කරන්නේ. දැන් මෙතනදි විතරක් අනිත් අවස්ථාවලදී ගැටලුවක් නැහැ. මෙතනදී නම් අනිවාර්යයෙන්ම ඡාප සූත්‍රය තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔන්න මතක තියාගන්න නම්‍යතා සංගුණක සම්බන්ධව හොයනකොට ඒකීය නම්‍ය ඉල්ලුම ගණනය කරනකොට අනිවාර්යයෙන්ම ඡාප සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. ඇත්තටම අනිත් හැම අවස්ථාවකදීම පාවිච්චි කරන්න ඕනේ ඡාප සූත්‍රය. අපි එතනදී ලක්ෂ්‍ය සූත්‍රය A level විශේෂයෙන් A level වලදී ලක්ෂ්‍ය සූත්‍රය භාවිත කරනවා. ඒ වුණත් ඡාප සූත්‍රය තමයි ඒකීය නම් ඉල්ලුමේදී A level දරුවෝ පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඡාප සූත්‍රය දැන් දන්නවා. ඡාප සූත්‍රය කොහොමද එන්නේ? PD සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2 කියලා එන්නේ. ටිකක් අඩුවෙන් පේනවා ඇති මම පොඩියට ලියන්නේ ඉඩ මදි වෙන නිසා ප්‍රමාණයේ වෙනස 50යි මිල කියන දේ හොඳට අහගෙන ඉන්න. එතකොට හරි මිලේ වෙනස 10යි පළවෙනි මිල ගන්නවා 10යි දෙවෙනි මිල ගන්නවා 20යි ඒක බෙදනවා පළවෙනි ප්‍රමාණය 100යි දෙවෙනි ප්‍රමාණය 50ක් වෙනවා. එතකොට එනවා 50 බෙදීම 10 අවස්ථාවක් වෙනවා. එක අවස්ථාවක් වෙනවා ගුණ කරනවා 10යි 20යි 30යි බෙදනවා 150යි. 100යි 50යි 150යි. 50 සරක් 1යි 50 සරක් 3යි. 10 වරක් 1යි 10 වරක් 3යි 3 බෙදීම 3යි කියලා කියන්නේ උත්තරේ එකක් එනවා. හදලා බලන්න උත්තරේ එකක් එනවා. ඊළඟ අවස්ථාවට යනවා. නම්‍ය ඉල්ලුමක් තියෙන අවස්ථාව. නම්‍ය ඉල්ලුමක් තියෙන අවස්ථාව යටතේ මම ගන්නවා 10 15 10 15 400 100 කියලා ගන්නවා. මිල 10 දී ප්‍රමාණය 400ක් වෙනවා. මිල 15 දී ප්‍රමාණය 100ක් වෙනවා. සූත්‍රය පාවිච්චි කරනවා. එතනදී මම ලක්ෂයක සූත්‍රයේ PD සමානයි ප්‍රමාණයේ වෙනස 300යි මිලේ වෙනස 5යි පළවෙනි මිල ගන්නවා 10යි ඒ වෙලාවේ ප්‍රමාණය 400යි. මෙන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා.
පස් අරක් 1යි, පස් අරක් 2යි, තුන් අරක් 2 6යි, අදේවරක් 1යි, දේවරක් 2යි, 3 බෙදීම 2. එතකොට උත්තරේ එනවා 1.5ක් එනවා නම්‍යතාවය. එහෙනම් එකට වඩා වැඩි 1.5 හරි. මෙතන 1යි ඒ අගේ ඇවිල්ලා තියෙනවා. හරි නේද? එහෙනම් එහෙම ආවේ නැත්නම් අපි ගත්තු මිලේ වෙනසයි ප්‍රමාණයේ වෙනසයි අතර තියෙන ගැටලුව නිසා තමයි මෙන්න මේ දෙක අතර තියෙන ගැටලුව නිසා තමයි ඒ සංකල්පයට අදාළ උත්තරේ එන්නේ නැත්තේ. ඊළඟ අවස්ථාව පූර්ණ නම්‍ය ඉල්ලුම. පූර්ණ නම්‍ය ඉල්ලුමේදී මම මෙතන ගන්නවා මිල 20යි 20යි ප්‍රමාණය 200යි 100යි කියලා ගන්නවා. 20යි 20 දී පළවෙනි අවස්ථාව 200යි ඊළඟ අවස්ථාවේ 100යි කියලා තමයි එන්නේ. දැන් නම්‍යතාවයේ ගණනය කරනවා. එතන ලක්ෂයක සූත්‍රයේ PD සමානයි ඩෙල්ටා Q වලගේ 100යි P වලගේ බිඳුවයි ගුණ කිරීම 20 දී 200ක් වෙනවා. එතකොට පේනවා ඇති බිඳුව 200ෙන් ගුණ කරපුවාම බිඳුවක් වෙනවා. එහෙනම් ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවට පස්සේ ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවට පස්සේ අපරිමිත අගයක් එනවා. ඔන්න ඔය ටික තමයි එතකොට අගයන් වෙන්නේ. දැන් එතකොට ඔබට පැහැදිලි ඇති අපි නම්‍යතා සංගුණක පහ මොකක්ද කියලා තේරුම් ගත්තා, ඉගෙන ගත්තා. ඊට පස්සේ නම්‍යතා සංගුණක පහ නිර්වචනය කරා. ඊට පස්සේ ඒ අගයන් ටික අඳුනගත්තා, උදාහරණ හඳුනගත්තා. ඊට පස්සේ ලේඛනයක් තුලින්, වක්‍රයක් තුලින් සහ සමීකරණ තුලින් අගය ගන්න විදිය කතා කරා. අවසාන වතාවට අපි මේ කොටස නවත්තන්න මෙන්න මේ නිර්වචන පහ ආයේ හිතින් මාත් එක්කම කියවමු. පළවෙනි අවස්ථාව පූර්ණ නම්‍ය ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල කොපමණ වෙනස් වුවත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවන්නා වූ තත්ත්වයක් පූර්ණ අනම්‍ය ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ ශූන්‍ය නැත්නම් බිඳුවක් වේ. උදාහරණ ලුණු කියලා ගත්තා. දෙවෙනි අවස්ථාව අනම්‍ය ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් අනම්‍ය ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ එකට අඩුයි නැත්නම් බිඳුවට වැඩි එකට අඩුයි. උදාහරණ අත්‍යවශ්‍ය භාණ්ඩ සහල් පාන් කිරි පිටි වගේ දේවල් මෙතන විශේෂයෙන් මේ උදාහරණය මතක තියාගන්න කියලා කිව්වා. ඊට පස්සේ කියන නම්‍ය ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් ඒ කියන නම්‍ය ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයන්ගේ එකක් වේ. ඊළඟ අවස්ථාව නම්‍ය ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් නම්‍ය ඉල්ලුමකි. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණක එකට වැඩි නැත්නම් එකට වැඩි අනන්තයට වඩා අඩුයි කියන අගයක් එන්න ඕනේ. ඊළඟ අවස්ථාව පූර්ණ නම්‍ය ඉල්ලුම. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවන තත්ත්වයක් නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිල ඉතා සුළු වෙනස් වීමක් යටතේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නා වූ තත්ත්වයක් තමයි පූර්ණ නම්‍ය ඉල්ලුමකි කියලා කියන්නේ. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයගේ අනන්තයක් වෙනවා. හරි. දරුවනේ මේ උගන්වන දේවල් නැවත නැවත channel එක බලමින් අධ්‍යයනය කරන්න. එවිට තමයි ඔබට ඉතා හොඳ අවබෝධයක් එන්නේ. ඒ වගේම කාලයක් යනකොට ආයසරයක් මේවා බලන්න ඕන. මොකද ඔබගේ විෂය නිර්දේශය ටිකින් ටික පුළුල් වෙනකොට පාඩම් 12ක් ඉගෙන ගන්නවා උසස් පෙළ දරුවන්. ඒවා පුළුල් වෙනකොට පහුවෙන ඒවා අතෑරෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අතෑරෙන්න දෙන්නට එපා, අමතක වෙන්න දෙන්නට එපා. නැවත නැවත මේවා අධ්‍යයනය කරන්න. එහෙනම් අපි මෙන්න මේ නම්‍යතාවයට අදාළ තවත් කොටසකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.